බන්දුවේ පුතේ. අදත් මම Let's Speak English with සමන්ත නායක්කාර YouTube නාලිකාවෙන් අලුත් පාඩමක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. අද ගෙනාපු පාඩම මෙච්චර කාලයක් කරපු පාඩම් වලට වඩා ටිකක් වෙනස්. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් අපේ YouTube channel එක ඇතුලේ ස්පෝකන් ඉංග්‍රීසි වලට කතන ඉංග්‍රීසි වලට වැඩි ඉඩක් දීලා තමයි පාඩම් කරගෙන ආවේ. අද මම හිතුවා ටිකක් වෙනස් පාඩමක් කරන්න ඕනේ කියලා. ඒ තමයි අපි කොහොමද ඉංග්‍රීසි වලින් තියෙන නිවුස් පේපර් එකක් නැත්නම් ඉංග්‍රීසියෙන් පළවෙලා තියෙන නිවුස් එකක් කොහොමද කියවන්නේ? මේක කියවගෙන නිවැරදිව අවබෝධ කරගන්න. ඉංග්‍රීසියෙන් සඳහන් වෙලා තියෙන ප්‍රවෘත්තිවල තියෙන අපි නොදන්න English words කොහොමද හොයාගන්නේ? මේවා තේරුම් අපි ගලපගන්නේ කොහොමද කියන එක කතා කරන්න. අද මම මේ ගෙනාපු පාඩම ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට නිරන්තරයෙන් දෛනික ජීවිතයේ සිදුවන සිදුවීම් පුවත් විදිහට විවිධ පුවත්පත්වල අන්තර්ජාලය තුල පුවත් විදිහට දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ප්‍රවෘත්ති නැත්නම් නිවුස්, printed news or electronic news අපිට දෙවිදිහෙන් පොළ වෙබ්සයිට් වල නිවුස් සයිට්ස් වල අපිට දැක් ගන්න පුළුවන් නිරන්තරයෙන් ඉංග්‍රීසි වලින් පළ වෙනවා. මෙන්න මේ නිවුස් එකක් කියවන ගමන් අපේ ඉංග්‍රීසි knowledge එක improve කරගන්න, අපේ vocabulary එක improve කරගන්න මේ නිවුස් කියවනකොට වාක්‍ය අතර තියෙන සම්බන්ධතාව ගලප ගන්න, සමහර වෙලාවට අපිට නොදන්න අපි අර්ථය නොදන්න වචනයක පවා අර්ථය සබ්ජෙක්ට් එකයි verb එකයි object එකයි දිහා බලලා සහ ඒකේ තියෙන අනිත් වාක්‍ය දිහා බලලා අපිට ගලප ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මම අද මේ පාඩම කරනවා. මේක ඉතා වමනාවෙන් ශ්‍රවණය කරන්න. ඊට පස්සේ ඔයාටම පුළුවන් වෙයි ටික ටික ඉංග්‍රීසි වලින් සඳහන් වන ප්‍රවෘත්ති නැත්නම් නිවුස් කියවලා තනියෙන් අවබෝධ කරගන්න කොහොමද මේක මේ කරන්නේ කියන ස්ටයිල් එක රියලයිස් කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි වැඩි කතා කරන්න නැතුව පාඩමට යමු. අද අපේ channel එකෙන් මම අරගෙන ආපු පාඩමට නිවුස් එක විදිහට තෝරගත්තේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පළ වුණු එක නිවුස් එකක්. Today I have taken a news from an internet news site. This is taken from Hiru News what was mentioned 19th May 2020 at 8:27 am. අද මං ගත්ත නිවුස් එක නැත්නම් අද මං සාකච්ඡා කරන්න යන ප්‍රවෘත්ති අරගත්තේ හිරු නිවුස් වෙබ් අඩවිය තුලින්. මේක පළවෙලා තියෙන්නේ මැයි 19 8:27ට උදේ. අපි මේක සාකච්ඡා කරගෙන යන්. එතකොට ඔයාලට තේරෙයි කොහොමද මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ කියන එක. මම මේ පෙන්නන නිවුස් එකේ ඔයාලට උඩින්ම දැක ගන්න පුළුවන් security units advised to prevent meetings in the north under the quarantine regulations. මෙතන කියනවා security units means ආරක්ෂක අංශ advised අවවාද කරනවා නැත්නම් ප්‍රකාශ කරනවා, අවවාද කරනවා, දක්වනවා වගේ අදහසක්. මෙතනදී අවවාද කරනවා නැත්නම් අවවාද කළා කියන අදහස past tense form එකකින් advised කියලා මෙතන mention කරලා තියෙන්නේ. security units advised to prevent meetings. මොකටද අවවාද කරලා තියෙන්නේ? to prevent. ඕනම ක්‍රියාපදයක මුලට to දැම්මට පස්සේ ට කියන අදහස එනවා වැළැක්වීමට. prevent කියලා කියන්නේ වළකනවා. to prevent වැළැක්වීමට. meetings in the north මොනවද? රැස්වීම්. meetings in the north කොහෙද? උතුරේ. the north කියන්නේ උතුර. under the quarantine regulations. මේ ඇඩ්වයිස් කරලා තියෙන්නේ මොනවා යටතේද? quarantine regulations යටතේ. ඒ කියන්නේ අපිට මේ දවස්වල නිරන්තරයෙන් අහන්න ලැබෙනවා quarantine means නිරෝධායනය කරනවා. නිරෝධායන regulations කියලා කියන්නේ නීතීන් යටතේ.
එහෙනම් security units advised to prevent meetings in the north under the quarantine regulations. මේ ආරක්ෂකයන්ස අවවාද කරලා තියෙනවලු රැස්වීම වළක්වන්න උතුරු පළාතේ මොනවා යටතේද නිරෝධායන නීති රීතීන් යටතේ තියෙන. Right. Now let me come to the news mentioned in detail. The Ministry of Defence has advised the security units in the north. The Ministry of Defence කියන්නේ ආරක්ෂාව defense. The Ministry of Defence ආරක්ෂක අමාත්‍යාංශය ministry. The Ministry of Defence ආරක්ෂක අමාත්‍යාංශය has advised පුතේ මෙතන has advised කියලා කියන්නේ අවවාද කරලා තියෙනවා has advised. මේකට අපිට මේ tense එකට නමක් කියනවා present perfect tense කියලා. has advised. The Ministry of Defence has advised advise කරලා තියෙන්නේ the security units මොනවටද ආරක්ෂක අංශවලට in the north කොහෙද උතුරේ තියෙන මොකටද to suspend gatherings. To suspend this is an important word you have to note down. To suspend means වළක්වනවා. suspend වළක්වනවා ඉවත් කරනවා අත්හිටවනවා ඔන්න ඔය වගේ අදහසක් suspend කියන එකේ වචනේ තියෙනවා. ඒක verb එකක්. To suspend gathering හමුවීම මේකට අපි කියනවා verbal noun එකක් නැත්නම් gerund එකක් කියලාත් කියනවා. gathering gather කියන verb එකට ing එක තුල gathering කියන එක මෙතන plural form එකෙන් දාලා තිනවා gatherings කියලා. gatherings means හමුවීම. gatherings under quarantine regulations in order to මොකක් යටතේද quarantine regulations නිරෝධායන නීති රීතීන් යටතේ තමයි ඇඩ්වයිස් කරලා තියෙන්නේ in order to prevent වළක්වාලීමට prevent the spread of coronavirus. මොකක් වළක්වන්නද spread ව්‍යාප්තිය මොනවද corona virus එකේ ව්‍යාප්තිය වළක්වාලන්න. සමස්තයක් විදිහට මේක ගත්තොත් මෙතන කියන්නේ the Ministry of Defence has advised the security units in the north ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දීලා තියෙනවා උතුරේ තියෙන ආරක්ෂක ඒකකවලට අංශවලට මොකටද ඒක රාශී වීම සස්පෙන්ඩ් කරන්න අත්හිටවන්න මොනවා යටතේද නිරෝධායන නීති රීති රෙගුලාසි යටතේ මොකකටද මේ කොරෝනා වෛරස් එක ව්‍යාප්ත වීම වළක්වාලීම සඳහා. Right. Now let's go to the next paragraph. Next paragraph starts like this. Meanwhile, it was reported the several commemoration. Meanwhile කියලා කියන්නේ පුතේ මේ අතරම කියන අදහස ලස්සන වචනයක් අපිට නිතර භාවිතා කරන්න පුළුවන්. හරි අලංකාරවත් වචනයක්. Meanwhile මේ අතරම it was reported. පුතේ මෙන්න මේ වාක්‍ය it was reported කියන්නේ passive voice එකක්. වාර්තාවනු ලැබුවා කියන අදහස past tense එකෙන් තියෙන මේ passive voice sentence එක past tense වලින් mention කරලා තියෙන්නේ. It was reported වාර්තාවනු ලැබුවා that several commemoration ceremonies remembering ඒ මොකද්ද ප්‍රකාශ කරන්නේ මේ අතරම it was reported වාර්තාවනු ලැබුවා that මොකක්ද several commemoration ceremonies කියලා කියන්නේ අනුස්මරණීය උත්සව අවස්ථා නැත්නම් යමක් අපි අනුස්මරණය කරන්න මතක් කරන්න අපි පවත්වන උත්සවයක්. මේ සෙරමනි එකේ විශේෂත්වය commemoration කිව්වහම යමක් අනුස්මරණය කරන්න මතක් කරන්න තමයි මේ commemoration කියන word එක යොදාගන්නේ. commemoration ceremonies plural form එකෙන් තියෙන්නේ අනුස්මරණීය උත්සව අවස්ථාවන් remembering the Tamil civilians who lost their lives owing to the war. මෙතන මේ the Tamil කවුරු මතක් කරන්නද? The Tamil civilians කියලා කියන්නේ සිවිල් ජනතාව. The Tamil civilians දෙමළ සිවිල් ජනතාව who lost their lives. කවුද? ඔවුන්ගේ ජීවිත නැත්නම් ජීවිත අහිමි වුණු සිවිල් ද්‍රවිඩ ජනතාව මතක් කරන්න මේ commemoration ceremonies තිබ්බා කියලා වාර්තා වෙනවා. owing to the war මේ යුද්ධයට මැදිහත් වෙලා හිටපු මැදිහත් වෙලා හිටපු කැපවී සිටි කියන එක තමයි මේ owing කියලා කියන්නේ. owing to the war was held in the north and east. අපි දැන් මෙතන මේ මුළු
පැරග්‍රාෆ් එකම ගලපන්නේ අන්තිම වාක්‍යයෙන්. සබ්ජෙක්ට් එක verb එක object එක විදිහට අපිට අන්තිමට මේ කමා එකක් දාලා තියෙන was held the north and east. කොහෙද මේවා පවත්වලා තියෙන්නේ? was held the north and east. කොහේ පවත්වපු ඒවාද? මෙතන was කියන එකෙන් අපි ඉහතින් සඳහන් කරපු සියලුම කොටස් එකට එකතු කරගෙන ඇවිල්ලා අන්තිමට වාක්‍යයේ predicate එක විදිහට නැත්නම් අවසාන කොටස විදිහට මෙන්න මෙහෙම මෙන්ෂන් කරලා තියෙනවා. was held in the north and east. කොහේ සමරපු කොහේ පවත්වපු commemoration ceremonies that was held in the north, උතුරේ සහ east and east. උතුරේ සහ නැගෙනහිරෙහි පවත්වපු මෙන්න මේ commemoration ceremonies ගැන තමයි මෙතන කියන්නේ. මේ මෙහෙම උතුරේ සහ නැගෙනහිරෙහි commemoration ceremonies කවුරු වෙනුවෙන්ද? ද්‍රවිඩ ජනතාව, යුද්ධයට මැදිහත් වෙලා හිටපු ද්‍රවිඩ ජනතාව මතක් කිරීමට පවත්වනලා තියෙනවා කියලා වාර්තා වෙන බව තමයි මේ දෙවෙනි ඡේදයෙන් කියන්නේ. Now let's think about the third paragraph. අපි දැන් තුන්වෙනි paragraph එකට යමු. Former Northern Province Chief Minister. Former අන්න පුතේ former කියලා කියන්නේ හිටපු නැත්තම් කලින් සිටි පැරණි කියන අදහස තියෙන්නේ. මෙතනදී මේ former කියන එක අරගෙන තියෙන්නේ පෙර නැත්තම් හිටපු කියන අදහස ප්‍රකාශ කරන්න. Former Northern Province Chief Minister. පුතේ Northern Province කියලා කියන්නේ උතුරු පළාත. Chief Minister කියන්නේ ප්‍රධාන අමාත්‍යවරයා. අපි කියන්නේ මහ ඇමතිතුමා කියලා. මහ ඇමති ප්‍රධාන අමාත්‍යවරයා. Former Northern Province Chief Minister. හිටපු උතුරු පළාත් මහ ඇමති C.V. විග්නේස්වරන්. අනයාගේ නම ඊළඟට දාලා තියෙනවා. කමා එකක් දාලා මෙන්ෂන් කරලා තියෙනවා. C.V. විග්නේස්වරන් and former provincial councillor. එතනත් former කියලා තියෙනවා. මේ වචනේ ගොඩක් වැදගත්. ඒ හින්දා සටහන් කරලා තියාගන්න. This word is important, so you have to note down and write the meanings for your future usage. Former provincial councillor. හිටපු පළාත් සභා මන්ත්‍රී. councillor කියලා කියන්නේ මෙතන පුතේ සමාජිකයෙක්. පළාත් සභාවේ සමාජිකයෙක් කියන අදහස. Former provincial councillor M.K. Sivajalingam. කවුද? M.K. Sivajalingam කියන කෙනා were to attend such a commemoration in Sangupitti. මෙතන මේ ගමක නමක් එක මම දන්නේ I don't know how to pronounce this word, and you can search this village or area on Google or any other online search engine. After that you can understand where is here mentioned, like Sangupitti. You have to find it from the internet. If you find where the place is, you can mention it as a comment in my comment section of my YouTube channel. Right, let's come to the news again. Councillor, for provincial councillor හිටපු පළාත් සභා මන්ත්‍රී M.K. Sivajalingam were to attend. අන්න එයත් නියමිතව හිටියා. were to attend මෙයත් සහභාගී වෙන්න හිටියා. such a commemoration in Sangupittu. මේ වගේ such කියලා කියන්නේ පුතේ මේ වගේ මේ විදිහ අපි ඉහළින් සඳහන් කරානේ commemoration ceremonies තිබ්බා කියලා. අන්න ඒ වගේ එකට such a commemoration, ඒ වගේ ceremony එකකට මෙන්න මේ කියන සිවාජලිංගම් සහ C.V. විග්නේස්වරන් කියන දෙන්නත් සහභාගී වෙන්න නියමිතව තිබුණා. a commemoration ceremony in Sangupitti which was not permitted by the police. විශේෂ කාරණේ which මොනවද මේ was not permitted, මේ අවසර ලැබිලා නැති. which was not permitted by the police, පොලිසියෙන් අවසර ලැබිලා නැති මෙන්න මේ විදිහේ commemoration ceremonies වලට සිවාජලිංගම් සහ C.V. විග්නේස්වරන් කියලා දෙන්නත්
සම්බන්ධ වෙලා තියෙනවා කියන අදහස තමයි ප්‍රකාශ කරන්නේ. Right. Now look at the next paragraph. Following which Sivajilingam and the former provincial councillor attended a commemoration held in Semyani. Following කියලා කියන්නේ ඊට පස්සේ. Following ඊට පසුව ලස්සන වචනයක්. Following which මොනවද? Sivajilingam and the former provincial councillor. මෙන්න මේ කියන දෙන්නා attended සහභාගී වුණාලු මොකකටද? A commemoration held in Semyani. මේ අර කලින් සඳහන් කරපු ද්‍රවිඩ අය අනුස්මරණය කිරීම සඳහා තිබ්බ අනුස්මරණයකට මෙතනදී කමමරේෂන් කියලා කියන්නේ අනුස්මරණය කියන noun එක අනුස්මරණයකට මෙන්න මේ දෙන්න සහභාගී වුණා attended කියන simple past tense එකෙන් mention කරලා තියෙනවා. Next one. However කොහොම වුණත් however the former northern province chief minister කොහොම වුණත් මේ හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය chief minister C.V. Vigneswaran accepting the order of the security units. මෙතන අපි අර නිවුස් කියනකොට ප්‍රකාශ කරනවා නිතරම පිළිගනිමින් කරමින් වගේ අදහසක් ප්‍රකාශ කරන්න. මෙතන තියෙනවා C.V. Vigneswaran accepting the orders of the security units. ආරක්ෂක අංශවල ආඥාවන් නැත්තම් එයාලගේ නියෝග orders මෙතනදී regulation orders කියන එක කියන්නේ නියෝග ආරක්ෂක අංශවල නියෝග accepting පිළිපදිමින් ing form එකෙන් C.V. Vigneswaran had left the location and engaged. මෙන්න මෙයා had left past perfect tense එකෙන් දාලා තියෙනවා මේ වාක්‍ය had left the location. ආයේ හිටපු ස්ථානයේ location එක C.V. Vigneswaran නම් හිටපු ස්ථානයෙන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. had left කියලා කියන්නේ leave කියන එකේ past participle form එක. had left the location and engaged. මෙයා මේ location එකෙන් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඊට පස්සේ engage කියන පුතේ සහභාගී වෙනවා, මැදිහත් වෙනවා, කරගෙන යනවා වගේ අදහසක්. engaged past tense එකෙන් තියෙන්නේ සම්බන්ධ වුණා in a commemoration අනුස්මරණයකට ceremony අනුස්මරණීය උත්සවයකට at his residence. ඔහුගේ ගෙදර තිබුණ නැත්නම් ඔහු ගෙදර ඉඳලා මේ අනුස්මරණීය අවස්ථාවක් ලෙස මේක කරගෙන ගියා. ඔහු ගෙදරදී අනුස්මරණීය උත්සවයක් සිදු කරා. ඒකට සම්බන්ධ වුණා කියන එක තමයි මෙතන ප්‍රකාශ කරන්නේ. Meanwhile again we can see the same word what we saw previously. Meanwhile මේ අතරම several remembrance ceremonies were held in Vavuniya yesterday. මේ සිදුවීම් වන අතරතුරම meanwhile several remembrance එතනත් කියන්නේ පුතේ මෙනෙහි කිරීම සඳහා අනුස්මරණය කිරීම සඳහා remembrance ceremonies අර commemoration ceremonies කියන එකටම සමාන වචනයක්. අපිට ආයෙ commemoration කියන එක නිවුස් එකක් ඇතුලේ සඳහන් කරන එක නොගැලපෙන නිසා මෙතන remembrance ceremonies කියලා මෙන්ෂන් කරලා තියෙනවා. several remembrance ceremonies were held in Vavuniya. වවුනියාවෙත් මෙන්න මේ විදිහට අනුස්මරණීය උත්සව පැවැත්වුණා. කවදද? yesterday means ඊයේ. for which several MPs of the TNA attended. for which මොකක් සඳහාද? several MPs කියන්නේ පුතේ MP කියන්නේ member of parliament. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. එතකොට MPs කියලා simple s එකක් you can see in the word. several MPs of the TNA කියන පක්ෂයේ සමහර කිහිප දෙනෙක් නැත්නම් සමහරක් කිහිප දෙනෙක් attended past tense form එක සම්බන්ධ වෙලා තියෙනවා ඊයේ වවුනියාවේ තිබ්බ remembrance ceremony වලට. සමස්තයක් විදිහට මේ ඡේදයේ තේරුම ගත්තොත් meanwhile මේ අතරතුරම several
remembrance ceremonies were held in Vavuniya yesterday. ඊයේ වවුනියාවේ තිබ්බ මේ පුද්ගලයින් ද්‍රවිඩ අය මෙනෙහි කිරීම සඳහා තිබ්බ සෙරමනි එකකට රිමෙම්බරන්ස් සෙරමනි එකකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියනවා. සම්බන්ධ වුණා කියන එක තමයි simple past tense වලින් මෙතන report කරලා තියෙන්නේ. Right now we can go to the next paragraph. Next paragraph is started like this. Further means තවදුරටත්. මේ further, meanwhile වගේ වචන මේ news එකක් ඇතුලේ යොදාගන්නේ මේ news එකේ තියෙන attraction එක නැත්නම් ආකර්ෂණීය බව, වචන භාවිතයේදී තියෙන අලංකාරවත් බව රඳවා තබා ගන්න. Further තවදුරටත් several commemoration ceremonies අනුස්මරණීය උත්සව කිහිපයක් several were held in Trincomalee. අන්න ඒවත් පවත්වනු ලැබුවා past simple past tense වල passive voice එක plural form එකෙන් තියෙන්නේ. සරල අතීත කාලයේ කර්මකාරක වාක්‍ය මේක තියෙන්නේ past tense වලින් සහ බහුවචන ස්වරූපයෙන්. That's why this sentence can be seen the word were කියන වචනේ මේකේ තියෙන්නේ. අන්න ඒක නිසා held in Trincomalee as well. අන්න ඒ වගේම as well ලස්සන ප්‍රකාශනයක් පුතේ as well ඒ වගේම මෙන්න මෙයාත් මෙහෙම කිව්වා. ඒ වගේ මේ සිද්ධිය මෙහෙමත් සිද්ධ වුණා. අන්න ඒ වගේ ප්‍රකාශයන් අපිට කරන්න පුළුවන් as well. And with the involvement of the police and army. මේ සිද්ධිය Trincomalee වල සිද්ධ වෙනකොට involvement of the police and army. පොලිසියේ සහ යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිවුස් වල නිතර අපිට අහන්න ලැබෙන involvement මැදිහත් වීම involvement and with the involvement of the police and army පොලිසියේ සහ යුද හමුදාවේ මැදිහත් වීමෙන් නැත්නම් මැදිහත් වීමත් සමග these ceremonies have been suspended. මෙන්න මේ Trincomalee වල තිබ්බ ceremonies උත්සව have been suspended. අනපුතේ present perfect tense වල passive voice එක. වර්තමානයේ පරිපූර්ණ වූ කාලයේ කර්මකාරක වාක්‍යයක්. මේක මම tenses මගේ පාඩම් වලදී ඉස්සරහදී මම පැහැදිලිව කියලා දැනට තේරුම් ගන්න මේ have been suspended කිව්වහම මේ කියපු උත්සව හිටවනු ලබලයි තියෙන්නේ. has been suspended. Right. Now we have come to the last paragraph. We are going to complete the news and complete the understanding of the news. අපි දැන් මේ news එක සම්පූර්ණ කරගෙන ඒ news එකේ නැත්නම් මේ ප්‍රවෘත්තියේ තියෙන අර්ථය අංග සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන අවසන් කරන්න තමයි හදන්නේ. However, කොහොම වුණත් according to the communique released by the Ministry of Defence. කොහොම වුණත් according to the communique කියලා කියන්නේ නිල නිවේදනය, ප්‍රකාශනය, රජයේ නිවේදනය වගේ අදහසක් communique එකක් කියලා කියනවා. According to the communique released by the Ministry of Defence. මේ communique එක release කරලා තියෙන්නේ, මුදාහැරලා තියෙන්නේ, නිදහස් කරලා තියෙන්නේ, ප්‍රකාශ කරලා තියෙන්නේ by the Ministry of Defence. කවුද? ආරක්ෂක අමාත්‍යාංශය විසින්. The Northern Province security units have been advised to prevent any meeting that may take place in Jaffna, Kilinochchi and Mullaitivu areas. However, let's come to the beginning again. However, according to the communique released by the Ministry of Defence, මේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිවේදනය කරලා තියෙන නිවේදනයන්ට අනුව the Northern Province security units have been advised. උතුරු පළාත් ආරක්ෂක අංශවලට උපදෙස් දෙනු ලබලා තියෙනවා to prevent මේවා වළක්වන්න any meetings මොකක් හරි රැස්වීමක් ඒකරාශී වීමක් සිදු වෙනවා නම් that may take place in Jaffna. මොනවද මේ
සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙන possibility එකක් තියෙන that may take place in Jaffna යාපනයේ ප්‍රදේශයේ සිදුවීමේ හැකියාවක් තියෙන මේ කියන වර්ඩ් එකෙන් අපි මේ කියන්නේ මොඩල් ඔක්සිලරි එකක් සිදුවීමට සම්භාවිතාවක් තිබේ සිදුවීමේ හැකියාවක් තිබේ 100%ක් නෙමෙයි නමුත් වෙන්න පුළුවන් that may take place in Jaffna යාපනයේ කිලිනොච්චි and මුලතිව් areas කොහෙද that may take place in Jaffna යාපනයේ කිලිනොච්චි and මුලතිව් කියන ප්‍රදේශවල සිදු වෙන්න පුළුවන් පවත්වන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් වැළැක්වීම සඳහා නැත්නම් මේ commemoration ceremonies පැවැත්වෙන්න පුළුවන් අවස්ථාවන් වැළැක්වීම සඳහා Ministry of Defence විසින් කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ දෙන නිවේදනයන්ට අනුව මෙන්න මේ ආරක්ෂක අංශ උතුරු පළාතේ ආරක්ෂක අංශ දැනුවත් කරලා තියෙනවා කියන එක තමයි නිවුස් එකෙන් කියන්නේ. Right. Now we have completed reading the news. දැන් අපි ප්‍රවෘත්තිය කියවලා ඉවරයි. අපිට තේරුණා මේකේ නොතේරෙන වචන ගොඩක් තිබුණට නිවුස් එක කියවගෙන යද්දී 80%ක් 90ක් අවස්ථාවන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඔයාලට තව දෙයක් තියෙනවා මේ නිවුස් එක කියවද්දී අනිවාර්යෙන් ඩික්ෂනරි එකක් යූස් කරන්න. ඔයාලට පොත ඩික්ෂනරි එකක් විදිහට printed ඩික්ෂනරි එකක් යූස් කරන්න බැරි නම් ස්මාර්ට්ෆෝන් එක ළඟ තියෙනවා නම් ඒක සිංහල to ඉංග්‍රීසි and ඉංග්‍රීසි to සිංහල කියන ඩික්ෂනරි එක තියෙන හොඳ ඩික්ෂනරි එකක් යූස් කරන්න. ඒවෙන් දල වශයෙන් මේ වචනවල තේරුම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඒකට ඩෙඩිකේෂන් එකක් තියෙන්න ඕනේ. කැපවීමක් තියෙන්න ඕනේ. ඒ කැපවීම කියන්නේ දැන් මම මේ උගන්වන පාඩම ඔහේ අහගෙන ඉන්නවට වඩා ඔයාලා අහගෙන ඉන්න ගමන් මම යූස් කරපු ස්ට්‍රැටජීස් මේ නිවුස් එක තේරුම් ගන්න මම භාවිතා කරපු ක්‍රමවේද අඳුරගෙන ඔයා මේ නිවුස් එක කියවන්න. ඊට පස්සේ මේ හා සමාන සරල නිවුස් එකක් ආයෙමත් ගන්න. සිම්පල් නිවුස් එකක් අරගෙන ආයෙ ඔයා ඒක කියවන්න. එතකොට ටික ඔයාට හිරු වෙයි නිවුස් කියවන්න නෙමෙයි නිවුස් එකක් කියවලා තේරුම් අරගන්න රටාව. The style of reading a news you can be able to identify and understand. ඔයාට පුළුවන් වෙයි තේරුම් ගන්න සහ අවබෝධ කරගන්න මේ නිවුස් එකක් කියවන රටාව. ඊට පස්සේ දවසකට අඩු තරමේ at least you have to read one news per day. දිනකට නිවුස් එකක්වත් කියවන්න උත්සාහ කරන්න. It will be very useful for improving your English knowledge. එනිසා පුතේ දැන් මම අද මේ නිවුස් එක කියෙව්වා. ඊළඟ දවසේ මම තව නිවුස් එකක් අරගෙන අවිල්ලා කියවන්නම් ප්‍රකාශ කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් වෙයි ඔයාලගේ බ්‍රේන් එක යූස් කරලම නිවුස් තනියෙන් කියවලා තේරුම් ගන්න. විශේෂයෙන් ප්‍රකාශ කරන්න තියෙන දේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න නම් if you want to learn English you should be dedicated. ඔයා කැපවීම කරන්න ඕන. විවිධ අයට පුළුවන් කියන්නේ අයියෝ ඉංග්‍රීසි මොකක්ද මහා ලොකු දෙයක් නෙමෙයි. ඉගෙන ගන්න පුළුවන්. ඔව් ඇත්ත. ගාල්ල මාතර කැන්ඩි ඔය ටුවරිස්ට් ඒරියාස් වලට ගියාම සමහර විට ඒ තරම් උගත් නැති නුගත් අයට පවා හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ මේවා නිවැරදිද? මම බොහෝ විට ඔෆිසර්ස් වල කාර්යාලවල ගනුදෙනු කරන්න වැඩ කටයුතු කරගන්න ගිහින් තියෙනවා ඉංග්‍රීසි කතා කරනවා especially in private sector එකේ විශේෂයෙන් ඉංග්‍රීසි කතා කරනවා වතුර වගේ. හැබැයි ඒවෙන් 70% විතර වැරදි කෑලි. අපි එහෙම වෙන්න ඕනේ. අපි හරියට ඉගෙන ගන්නවා. We have to learn professional English. Right? Then මම අද ලෙසන් එකක් එක්ස්ප්ලේන් කරා කොහොමද නිවුස් එකක් කියවන්න කියලා දුන්නා. එතකොට difficult words ඔක්කොම ටික මේකේ තියෙන සෑම අමාරු වචනයක්ම පුතේ ඔයාලා ලියා ගන්න. ඒවා ලියාගෙන පාඩම් කරගන්න. මොකද ඊළඟ නිවුස් එක කියවද්දි මේකේ තියෙන වචන වලින් 5%ක්වත් අනිවාර්යෙන් ඒකේ මෙන්ෂන් වෙනවා. ඒ හින්දා if you want to learn English, if you want to speak English,
if you want to teach English, you have to be dedicated. කැපවීම් සහගත වෙන්න ඕනේ, කැපවීම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ පාඩම සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවා නම් අදහස්, තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ channel එක Let's Speak English with Samantha Nanayakkara YouTube channel එකට ඇවිල්ලා ඒකේ තියෙන comment section එකෙන් ඔයාගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා, ඉස්සරහට දාන වීඩියෝස් ඔයාලට ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකටම notification එකකින් ගෙන්න ගන්න පුළුවන්. subscribe කරන්න, එතන තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් ආයිමත් අලුත් පාඩමක් අරගෙන එන්නම්. Then goodbye my dear, have a nice day, take care of you.